උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. කොවිඩ් මර්ධන එන්නත් මිලියන 13ක් ඉදිරියේදී දිවයිනට. දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 8,000ත් 10,000ත් අතර වාර්තා වීමේ අවධානමක්. මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වේ. සංඛ්‍යාව 2,000ට ආසන්න වේ. ඊයේත් කොවිඩ් මරණ 13ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 709ක් දක්වා ඉහළට. දිස්ත්‍රික්ක රැසක් කොවිඩ් අවදානමක. ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ. උදාවන වෙසක් සමයේ විමසිලිමත්ව කටයුතු කරන්නයි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අද. ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය ජුනි මාසයේ වන විට තවත් උග්‍ර වන බවට අනතුරු ඇඟවීම්. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය දින නියමයකින් තොරව කල්යයි. රුසියාවෙන් ලබා දුන් ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,000ක් මෙරට ලැබුණු බව රාජ්‍ය ඖෂධ නීතිගත් සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. මෙරට ජනතාවට මෙම එන්නත් නිවැරදි ක්‍රමවේදයකට ලබා දීම සිදු කරන්නේ දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉතිරි මාත්‍රා ලබා දීමට රුසියාව එකඟත්වය පළ කර තිබේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ එන්නත්කරණය ආරම්භ කිරීමේදී මෙරට ජනතාවට ප්‍රථමයෙන් ලබා දුන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයේ නිෂ්පාදිත එන්නතයි. ඉන් අනතුරුව චීනයේ සයිනෝෆාර්ම් ආයතනයෙන් ලක්ෂ 6ක එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබී තිබේ. එමෙන්ම රාජ්‍ය ඖෂධ සංස්ථාව ඇමරිකාවේ ෆයිසර් ආයතනය සහ රුසියාවේ ස්පුට්නික් ආයතනය සමග එන්නත් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගතව ඇත. ස්පුට්නික් ආයතනය සමග එළඹ ගිවිසුමට අනුව කොවිඩ් මර්ධන එන්නත් මිලියන 13ක් මෙරටට ලැබීමට නියමිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඔස්සේ බෙදාහරින ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවනි මාත්‍රාව ලබා ගැනීමට මේ වන විටත් සාකච්ඡා කර තිබේ. ඒ පිළිබඳව සුබදායි පිළිතුරක් ඉදිරි සතියේදී ලැබෙනු ඇත. කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට 9,60,000ක් පමණ වන පිරිසකට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එම එන්නතේ දෙවනි මාත්‍රාව සෞඛ්‍ය ඉදිරිපෙළ කාර්ය මණ්ඩලයට ඉදිරි දින කිහිපය තුළ ලබා දී අවසන් කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත් සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දක්වන ප්‍රසන්න ගුණසේන මහතා ස්පුට්නික් ආයතනය විසින් දෙනු ලබන මිලියන 13ක් වැක්සින් වල පළමුවන තොගය ඒ පරීක්ෂණ තොගයක් හැටියට එන්නේ ඒගොල්ලෝ 15,000ක් ලැබෙනවා. පළවෙනියටම ඉන්දියාවේ සීරම් ආයතනයෙන් තමයි මුලින්ම අපිට හමු වුණේ. ඊට පස්සේ චීනයේ සයිනෝෆාර්ම් ආයතනය මගින් අපිට 6 ලක්ෂයක ප්‍රදානයක් ලැබුණා. ඊට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් ඇමරිකාවේ ෆයිසර් ආයතනයත් රුසියාවේ ස්පුට්නික් ආයතනයත් සමග ගිවිසුම්ගත වෙලා තියෙනවා. එතකොට ෆයිසර් ආයතනය සමග ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ දැන්. ඒකට අනුව මේ මාසේ 35000කුත් ඊළඟ මාස 3 ලක්ෂයක් සහ ඊට පස්සේ මාසෙට මිලියන 6.5ක් අපිට ඒගොල්ලෝ ලබා දෙනවා. එතකොට ඒක තමයි මේ එන්නත් ලැබෙන්න තියෙන ක්‍රමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් මියන්මාරය, ඇමරිකාව කියන රටවල් වලටත් ඕස්ට්‍රේලියාව සහ යුරෝපානු රටවල් ගණනාවකටත් අපි මේකට සාකච්ඡා කරලා තියෙනවා. අපි විසින් භාවිතා කරපු ඇස්ට්‍රා එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා ගැනීම සඳහා. ඒ පිළිබඳව සුබදායි පිළිතුරක් මේ සතිය ඇතුළත ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 8,000 10,000ත් අතර වාර්තා වීමේ අවධානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ හැකියාව තවමත් පවතී. ජනතාව ස්වයං විනයක් පවත්වා නොගතහොත් පවතින තත්ත්වය පාලනය කිරීමට නොහැකි වනු ඇති බවට ඇය පැවසුවාය. අත්‍යවශ්‍ය කාරණයකට හැර ජනතාව නිවසින් බැහැර නොවිය යුතුය. ජනතාව රැස්වන කිසිදු කටයුත්තක් සංවිධානය නොකළ යුතු බවද ඇය වැඩිදුරටත් පවසන්නීය. ඊයේ දිනේ තුල මෙරට COVID-19 වෛරසය ආසාදනය වූවන් 1913ක් වාර්තා වී තිබේ. දෛනිකව මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් පිරිස එයයි.
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 709 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ මරණ 13ක් වාර්තා වී ඇත. දෙවුලපිටිය, ජායල, මාවිල්මඩ, මීගමුව, මාලබේ, බොරැල්ල, නුවරඑළිය, මෝදර, නිට්ටඹුව, පානදුර, බුලත් සිංහල හා ගම්පහ ප්‍රදේශවලින් එම මරණ වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහන් සමරනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මේ වන විට රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන 109ක් ක්‍රියාත්මක අතර පුද්ගලයෝ 11067ක් එම මධ්‍යස්ථානයන්හි සිටිති. වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගත කිරීම ප්‍රමාද වී සිටින පුද්ගලයන් පිළිබඳ විස්තර 1906 කෙටි දුරකථන මාර්ගයේ ඔස්සේ දැනුම් දිය හැකි බවද යුද හමුදාපතිවරයා පවසයි. ඊට අමතරව අදාළ තොරතුරු ලබා දීම සඳහා 0112 86 02 02 සහ 0112 86 02 03 යන හදිසි දුරකථන අංක ද්විත්වයේද හඳුන්වා දී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ් ඉන්ඩස්ට්‍රී ග්‍රාම සේවා වසමට අයත් වතු කිහිපයක් ඊයේ පස්වරුවේ සිට හුදකලා කළ බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දෙයි. එම වසමට අයත් නෝවුඩ් හොන්සි නගරය ඉන්ඩස්ට්‍රී වතුයායට අයත් බාත්පොට් කොටස බීරඩ් බිලින්කි බොනි සහ අගපාලි යන ප්‍රදේශ මෙලෙස හුදකලා කර ඇත. එමෙන්ම තවත් දිස්ත්‍රික්ක 5ක ග්‍රාම සේවා වසම් කිහිපයක් ඊයේ පෙරවරුවේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්මැටිය ග්‍රාම නිලධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පින්වත්ත, නාරම්පිටිය, පින්වත්ත බටහිර යන ග්‍රාම නිලධාරී වසම් මෙන්ම බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් මේ වන විට හුදකලා කර තිබේ. පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමද ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස්වත්ත ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කරයි. මඩකලපුව මන්මුනේ උතුරු පොලිස් බල ප්‍රදේශයේ තිස්ස වීරසිංහම් චතුරස්ත්‍රයේ ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබේ. මොන්රාගල, අම්පාර, මාතලේ, ගාල්ල සහ පොළොන්නරු යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්ද කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කෙරෙන්නේ. ත්‍රිකුණාමලය, කුරුණෑගල, ගම්පහ, රත්නපුර, නුවරඑළිය ආදී දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක්ද එලෙස හුදකලා කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමට ඇති එකම මාර්ගය මෙම වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමට ඇති අවස්ථාව අවහිර කිරීම පමණක් බව ශුද්‍ර ජීව විද්‍යා පිළිබඳ වෛද්‍ය භාග්‍ය බොළොන්නේ මහතා පවසයි. මේ සඳහා සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළඳීම, දෑත් පිරිසුදු කිරීම, සමාජයේ දුරස්ථ භාවයේ පවත්වා ගැනීම යන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව හෙතෙම පෙන්වා දෙයි. මේ වෛරස් ප්‍රභේදයේ විකෘතිතා නැත්නම් ඇති වෙන්න ප්‍රධානම හේතුව එක සෛලයකින් තවත් සෛලයකට, ජීවියකින් තවත් ජීවියකට ලෙඩේ බෝවීම මත තමයි එයා වැඩිපුර සෛල නිපදවාගෙන අලුත් යාන හදාගන්නේ. අපිට පුළුවන් නම් මේ ට්‍රාන්ස්මිෂන් එක නැත්නම් මේ පැතිරීගෙන යාමන වළක්වන්න. ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන එක නවත්ත ගන්න යාන විකෘතිතාවන් නවතිනවා. වෛරසයකට අනිත් එක තමයි සජීවී සෛලයකින් තොරව ජීවත් වීමේ පැවැත්මේ හැකියාවකුත් නැහැ. සජීවී සෛලයකින් තොරව පැවැත්මේ හැකියාවක් නැති නිසා අපි එක්කෙනෙක්ට හැදුනොත් ඒ ලෙඩාගේ විතරක් එක නවත්ත ගත්තොත් තව ලෙඩෙක්ට යන්නේ නැත්නම් වෛරසය එතනින්ම ලොක් වෙනවා. කොවිඩ් වසංගතයට මුහුණ දීමට උපකාරී වන නවෝත්පාදන බිහිකිරීමේ ක්‍රියාවලිය සඳහා උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කරන බව ශ්‍රී ලංකා නවෝත්පාදන ආයතනයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී ආචාර්ය ලක්ෂිත පහළගෙදර මහතා පවසයි. PCR පරීක්ෂණ සිදු කිරීමට භාවිත කරන ඇතැම් උපකරණ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බවද ඔහු කියයි. PCR ටෙස්ටිං එක කරන්න සාම්පල් එක නහයෙන් සහ උගුරෙන් ගන්න අපි කියන සොබ් කියලා දෙයක් පාවිච්චි කරනවා. කෙඳි සහිත අගක්
තියෙන නැමෙන සුළු මිටක් තියෙන දෙයක් මේ ස්වබ් එක කියන්නේ. එතකොට ලංකාවේ වෙනකොට ස්වබ් තිබ්බේ නැහැ. ලංකාවේ ස්වබ් නිෂ්පාදනය කරෙත් නැහැ. එතකොට විශාල ප්‍රශ්නයක් මතුවුණා රජයට සහ සෞඛ්‍යාංශවලට කොහොමද අපි මේ COVID-19 ටෙස්ටිං ඉදිරියට පවත්වාගෙන යන්නේ. අපිට PCR කියන ටෙක්නොලොජි එක තිබ්බයි, පහසුකම තිබ්බයි. හැබැයි අපිට ස්වබ් තිබ්බේ නැහැ අවශ්‍ය ප්‍රමාණය. අපිට පිටරටවල වලින් ගෙන්න ගැනීම හැකියාවක් තිබෙත් නැහැ. මොකද ඒ වෙනකොට මුළු ලෝකෙම මේ ස්වබ් පාවිච්චි කර ගන්නවා. ලොකු ඩිමාන්ඩ් එකක් තිබ්බා. ලංකාවට ගෙන්න ගැනීම හැකියාවක් තිබ්බේ නැහැ. ඉතින් මේ අවස්ථාවේ තමයි අපි ඉස්සල්ලාම COVID-19 වෙනුවෙන් පිළිතුරු සොයන්න පටන් ගත්ත අවස්ථාව ආයතනයක් වශයෙන්. විද්‍යාඥයින් දවස් 3ක් ඇතුළත සාමාන්‍ය ගාමන්ට් ෆැක්ටරි එහෙම නැත්නම් රෙදිපිලි නිෂ්පාදනය කරන ආයතනයක තියෙන උපකරණයක් මේ ස්වබ් නිපදවන උපකරණයක් බවට පත් කරා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශපාලන වාසි ලබා ගැනීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ආසාදිතයින් වැඩිවන තරමට විපක්ෂය කැමතිය. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම මිස අන් කිසිවක් නොවන බව අමාත්‍යවරයා කියයි. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දියානුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරේ. ඉන්දියාව සමග පවත්වාගෙන යන සංචාරක බුබුල ක්‍රමවේදය නිල වශයෙන් නතර කර නොමැත. ඉන්දිය ආයෝජකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රමවත් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. රටේ පරිපාලනය විධිමත්ව පවත්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීම අත්‍යවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාර්ලිමේන්තුව රැස් කිරීමට කතානායකවරයා පීවරගෙන ඇති බවත් අමාත්‍යවරයා පවසයි. උදාවන වෙසක් සමය තුළ විමසිලිමත්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රාමංජ මහානිකායේ අනුනායක දුරන්දර රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල ස්වාමින් වහන්සේ පවසති. අර්බුදකාරී අවස්ථාවේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් හා දැහැමි සිතුවිලි ජනිත කර ගනිමින් ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති. එක පැත්තකින් රටේ නොයෙක් විදිහේ ලෙඩ රෝග, ඒ වගේම ආර්ථික ප්‍රශ්න, ඒ වගේම සමාජයේ නොයෙක් විදිහේ ගැටලු බලපවතිනවා. මේ බඳු වේලාවක වසර දහස් ගණනාවක් සිංහල බෞද්ධයන් හැටියට ජීවත් වුණු අපි මේ රටේ සියලු දෙනා එක්කම සාමයෙන් සෞභාග්‍යයේ ඇති කරගෙන යුක්ති සහගත සාධාරණ සිහි කල්පනාවල් ඇති කරගෙන තමන්ගේ ජීවිත පවත්වා ගැනීමේ අවශ්‍යතාවය විශේෂයෙන්ම මතුවලා තිබෙනවා. අර්බුදකාරී යුගයක විශේෂයෙන්ම සමගිය, සහයෝගය සහ අන්‍යෝන්‍ය විශ්වාසයක්, ඒ වගේම ආගමික සිතුවිලි තමන්ගේ සිත් තුළ ඇති කරගෙන උදාර ජීවිත ගෙවීමට හැමදෙනාම වග බලා ගන්නා ලෙස ශාසනාලයේ යුතු හැමදාටම කරුණාවෙන් මතක් කරන්න කැමැතියි. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ මීරිගම සිට පොතුහැර දක්වා කොටසේ ඉදිකිරීම බලාපොරොත්තු දිනට අවසන් කිරීමට නොහැකි වූයේ යහපාලන රජයේ සමයේ කැබිනට් අමාත්‍යවරයෙකුට අයත් ඉදිකිරීම සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දීම හේතුවෙන් බව මහාමාර්ග අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා පවසයි. එම කොන්ත්‍රාත් සමාගමේ දුර්වලතා හේතුවෙන් අනිසි ඵල විපාක භුක්ති විඳීමට ජනතාවට සිදුව තිබේ. එම කොටසේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්‍ය සැලසුම මේ වන විට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වෙයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක්, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන 4ක්, වැඩබදු සම්බන්ධ පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත එහිදී විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක්ද අද පැවැත්වෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ වැඩසටහනේ තවත් අදියරක් කොළඹ 14 නවගම්පුර ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරවාසී පූජ්‍ය සිලෝගම ඉන්ද්‍රවංශ ස්වාමින් වහන්සේ. වර්තමානයේ ලෝකයේ තුල පවතින කොරෝනා උවදුරට පත්ව සිටින ලක්වැසි ලෝවැසි ජනතාවට නිදුක් නිරෝගී සුවය හා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ජාතික ගුවන්විදුලි සංස්ථාව මගින් සංවිධානය කරන ලබන ආශිර්වාදාත්මක රතන සූත්‍ර දේශන මාලාවේ 181 වෙනි අවස්ථාව අද දින සවස් 6:30 සිට 7:30 දක්වා
කොළඹ 14 නවගම්පුර ශ්‍රී ධර්ම විද්‍යාරාම විහාරස්ථානයේ සිට විසිරුවා හැරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ මෙවැනි ව්‍යසන අවස්ථාවලදී ජාතික ගුවන් විදුලිය මගින් මෙවැනි සත්ක්‍රියාවන් සිදු කිරීම අගය කරන අතර මෙම සංකල්පය ගෙනෙමින් මේ සංවිධානය කරනු ලබන අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල් ලියනගේ මැතිතුමා ඇතුළු ගුවන් විදුලි සංස්ථාවේ සියලු කාර්ය මණ්ඩලයට පුණ්‍ය අනුමෝදනා පූර්වක ආශිර්වාදය ලබා දෙනවා. සමට නිරෝගී සුවය ලැබේවා. පස්වරු 6:30 සිට සිංහල වෙළඳ හා සිටි FM සේවාව ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව විසුරුවා හැරේ. මීළඟට ප්‍රමුඛ පුවත බලාපොරොත්තු වන්න. මේ මම කියන්න ගියේ මාත් කැමති. අහන්න කලින්ම කලින්ම වෙලාව කලාව එනකම් බලන් ඉන්නේ නැතුව කලින්ම සල්ලි සමග කල්පිරීමේදී මූලික රක්ෂිත මුදලට බෝනස් මුදලකුත් හිමිවන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් early cash. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්ප්‍රියාව. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව 2019 පාසු ප්‍රහාරයට අදාළව මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සම්බන්ධයෙන් මිනිමැරීමේ සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනාවලට අදාළව තොරතුරු ප්‍රදර්ශනය කිරීම කොළඹ මහාධිකරණයේදී ඊයේ සිදුවිය. එහිදී ඔවුන් දෙදෙනාට එරෙහිව මිනිමැරීමේ සහ මිනිමැරීමට තැත්කිරීමේ චෝදනා 800ක් සම්බන්ධ තොරතුරු මෙසේ ප්‍රදර්ශනය කර ඇත. මෙසේ තොරතුරු ප්‍රදර්ශනය කර ඇත්තේ ඔවුන් දෙදෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ වෙන වෙනම නඩු විභාග දෙකක් සඳහා අගවිනිසුරුවරයාට ඉල්ලීමක් කිරීම සඳහාය. නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ලිඛිතව එම ඉල්ලීම සිදු කර ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ප්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් සහ උපකාරක පන්ති වසා දමා තිබේ. ඒ හේතුවෙන් පාසල් ළමයින්ට විශාල ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත. බොහෝ අධ්‍යයන කටයුතු ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කෙරේ. එහිදී ළමයින් අපහසුතාවට පත්වන ඇතැම් අවස්ථා වාර්තා වී ඇත. ළමයින්ගේ අන්තර්ජාල භාවිතය අධීක්ෂණය කිරීම භාරකරුවන්ගේ වගකීමකි. අන්තර්ජාලය සහිත පරිගණකය වැඩිහිටියන්ගේ ඇස ගැටෙන ස්ථානයක පැවතීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපනඥයෝ පෙන්වා දෙති. ප්‍රචණ්ඩකාරී පරිගණක ක්‍රීඩා සඳහා ළමයින් යොමුවීමේ ප්‍රවණතාවක් වර්තමානයේ මතුවී ඇති අතර එවැනි දේ සම්බන්ධයෙන් භාරකරුවන් සමීපව අධීක්ෂණය කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති. ලෝක ප්‍රවෘත්ති ගත වූ පැය 24 තුළ ලෝපුරා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,53,930ක් ලෙස වාර්තා වේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා වන අතර එය 3,55,828ක් ලෙස සටහන් වෙයි. ඇමරිකාවෙන් ආසාදිතයෝ 37,761ක්ද, බ්‍රසීලයෙන් ආසාදිතයෝ 36,424ක්ද, තුර්කියෙන් ආසාදිතයෝ 24,733ක්ද වාර්තා වූහ. ගත වූ පැය 24 තුළ ලෝපුරා වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,945කි. වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන් වාර්තා විය. එය 3,438ක් ලෙස වාර්තා වෙයි. බ්‍රසීලයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,054කි. ලෝපුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 32,26,326ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍ය, ඉතාලිය, ජර්මනී යන රටවලින් වැඩිම කොවිඩ් මරණ වාර්තා වේ. ඇමරිකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,91,495කි. ඉන්දියාවෙන් කොවිඩ් මරණ 2,22,383ක් වාර්තා වී ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලොව ප්‍රබලතම අර්බුදයට මුහුණ දෙන රට බවට ඉන්දියාව පත්ව ඇත. දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ආසන්න දින කිහිපය තුළම 3,50,000 ඉක්ම වීය. 3,000ට අධික කොවිඩ් ආසාදිත මරණ දෛනිකව එරටින් වාර්තා වේ. දැඩි ඔක්සිජන් හිඟයකටද ඉන්දියාව මුහුණ දී ඇත. සියලු රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇත. බන්ධනාගාරවල ධාරිතාවද ඉක්මවා ගොස් තිබේ.
පසුගිය දිනවල පැවති ආගමික උත්සවයක් සහ ප්‍රාන්ත මැතිවරණ ඉන්දියාවේ මෙම තත්ත්වය ඇතිවීමට හේතු වී තිබේ. මේ වන විටත් ප්‍රාන්ත මැතිවරණ ජයගත් අපේක්ෂකයන් පෙළපාලි පවත්වමින් සිය ජයග්‍රහණය සමරන බව වාර්තා වේ. ඉන්දියාවේ පවතින මෙම බිහිසුණු තත්ත්වය ජුනි මාසයේ වන විට තවත් වර්ධනය විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. තත්ත්වය එසේ තිබියදීත් ඉන්දීය වැසියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු පවතින බවද ඔවුහු පෙන්වා දෙති. බ්‍රසීලයේද දැඩි කොවිඩ් අවදානමකට මුහුණ දී ඇත. එරටින්ද දෛනිකව දහසකට අධික කොවිඩ් මරණ වාර්තා වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසා දමා ඇති ගම්පහ වැරල්ලවත් පොලිටෙක්ස් ගාමන්ට්ස් කර්මාන්ත ශාලාව COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරේ. වැය කරන මුදල රුපියල් මිලියන 10කි. නාවික හමුදාව ඉදිකිරීම් කටයුතු සිදු කරයි. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා තරුණ සංවිධාන නියෝජිතයින්ගේ ශ්‍රමදායකත්වය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය එකඟ වී තිබේ. ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 2000කින් සමන්විතයි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකක් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ නවතම දර්ශකයේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වෙයි. නවසීලන්තයේ දෙවන තැනට පත්ව ඇත. ඔස්ට්‍රේලියාව 3 වන ස්ථානයේ පසුවේ. බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකාව 7 වන ස්ථානයට පත්ව තිබේ. බංග්ලාදේශ කණ්ඩායම 9 වෙනි ස්ථානයේ පසුවේ. මේ මාස 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය කල් දමා තිබේ. නිලවරණයට අදාළව ඉදිරිපත් වූ විරෝධතා හේතුවෙන් එම තීරණය ගත් බව නෙට්බෝල් නිලවරණ කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පවසයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකක් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳ තොරතුරු වහාම ළඟපැති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයට ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දුරකථන අංක 0112 422 176 හෝ 0112 32 66 70 ඇමතීමෙන් එම තොරතුරු ලබා දිය හැකිය. ව්‍යාජ නෝට්ටුවක් කිසිදු ගනුදෙනුවක් සඳහා භාවිත නොකළ යුතු අතර එවැනි මුදල් නෝට්ටු ලබා දෙන පුද්ගලයන් සම්බන්ධ කඩිනමින් දැනුම් දීම නීතිය පහසුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා හේතු වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ඊයේ දිනේ වන විට මෙරට නිත්‍ය තැන්පතු පහසුකම රුපියල් මිලියන 1,61,748ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහි දේශීය කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නිත්‍ය ණය පහසුකම රුපියල් මිලියන 14,060ක් වන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්වල මුහුණත වටිනාකම රුපියල් මිලියන 8,84,137ක් බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක 3 wheeler එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව හා මධ්‍යම පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉන් වැළකීම සඳහා ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි. බස්වාහිර දකුණු හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවෙයි. සබරගමුව මධ්‍යම බස්වාහිර හා උතුරුමැද පළාත්වලත් ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. කොවිඩ් මර්ධන එන්නත් මිලියන 13ක් ඉදිරියේදී දිවයිනට. දෛනික කොවිඩ් ආස්වාදිත සංඛ්‍යාව 8,000ත් 10,000ත් අතර වාර්තා වීමේ අවධානමක්. මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වේ. සංඛ්‍යාව 2000ට ආසන්න වේ. ඊයේත් කොවිඩ් මරණ 13ක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 709ක් දක්වා ඉහළට. දිස්ත්‍රික්ක රැසක් කොවිඩ් අවධානමක ප්‍රදේශ රැසක් හුදකලා කෙරේ. උදාවන වෙසක් සමයේ විමසිලිමත්ව කටයුතු කරන්නයි මහා සංඝරත්නයෙන් ඉල්ලීමක්. රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් අද. ඉන්දියාවේ කොවිඩ් තත්ත්වය ජුනි මාසය වන විට තවත් උග්‍ර වන බවට අනතුරු ඇඟවීම. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය දින නියමයකින් තොරව කල්යයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.